ආයු වැඩේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අද අප්‍රේල් මාසේ 7 වෙනිදා ලෝක සෞඛ්‍ය දිනය. ලෝකයට වඩාත්ම වැදගත්ම දවස අද දවස කියලා මේ කාලේ හැටියට කිව්වට කිසිම වරදක් නැහැ. ලෝක සෞඛ්‍ය දිනය අද 2021 අවුරුද්දේ ලෝක සෞඛ්‍ය දිනයේ තේමාව වෙන්නේ එක්ව සාධාරණ සහ සෞඛ්‍ය සම්පන්න ලෝකයක්. සෞඛ්‍ය සම්පන්න සහ සාධාරණ ලෝකයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු කියලා. දැන් සෞඛ්‍ය සඳහා සාධාරණත්වය ඇයි මේ එකට සම්බන්ධ වෙන්නේ? මේ වෙනකොට ලෝකේ එන්නත් බෙදී යාමේ අසමතුලිතතාවක් තියෙනවා, එන්නත් ජාතිවාදයක් තියෙනවා කියලා කියනවා. ලෝකේ රටවල් 130කට එන්නත් මාත්‍රාවෙන් එක බිඳුවක්වත් ලැබිලා නැහැ කියලා මීට සති කිහිපයකට කලින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කළා. ඒ නිසා ලෝකේ සෞඛ්‍ය තහවුරු කර ගැනීම සඳහා එකමුතු බව වැදගත් වෙනවා. ඉල්නස් සහ වෙල්නස් කියන වචන දෙක ඊටාම කිට්ටුයි. ඉල්නස් කියලා කියන්නේ රෝගී බව. වෙල්නස් කියලා කියන්නේ නිරෝගී බව. ඉල්නස් කියන එක පටන් ගන්නෙ ඉංග්‍රීසියෙන් ලියුවොත් I අකුරේ. I ඩබල් L නේ. ඉල්. එතකොට වෙල්නස් WELL. I කියලා කියන්නේ මම. WE කියලා කියන්නේ අපි. තනියෙන් හිතුවොත් ආත්මාර්ථය වෙනුවෙන් හිතුවොත් ඉල්නස් තමයි උත්තරේ. ලෙඩ වෙනවා. හැබැයි අපි කණ්ඩායමක් විදිහට පිරිසක් විදිහට හිතුවොත් WE කියන පදනමින් හිතුවොත් වෙල්නස් ගැන හිතුවොත් අපි කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඕනේ. රටක් විදිහට වැඩ කරන්න ඕනේ. කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඕනේ. ඒක තමයි අපි ගන්න පාඩම. ලෝකේ කනබොන දේවල් වල විතරක් නෙවෙයි අපිට හිතවිලි විදියට එන සමහර ආරම්මන අරමුණු වලිනුත් අපි වලට වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අර ලතින් කියමනක් තිබුණේ ඉස්සර ඉස්කෝලේ වල ලියලා තිබුණා කියලා කියනවා මෙන්සානෝ ඉන් කෝපරේසානෝ කියලා. නිරෝගිමත් මනසක් තියෙන්නේ නිරෝගිමත් සිරුරක් තුළ. ඒ වගේම නිරෝගිමත් මනසක් තමයි නිරෝගිමත් සිරුරක් නිර්මාණය කරන්නේ. කන බොන දේවල විස තියෙනවා වගේම මේ හිතට ඇතුළු කරගන්න සිතුවිලි වල එහෙම නැත්නම් ඒ හිතුවිලි නැවත නැවත හිතමින් අරයා මෙයා කරා මෙහෙම වෙන්න ඉඩ තියෙනවා. එහෙම කියලා හිත රෝගී කරගන්න එකත් කය රෝගී කරගන්න එකත් අපි පාලනය කරගන්න අපිට බොහෝ දේවල් කරන්න පුළුවන්. මේ එන අලුත් අවුරුදු කාලෙදී වුණත් සෞඛ්‍ය සම්පන්නව ගත කළොත් අර ඉල්නස් වෙනුවට වෙල්නස්, I අකුර වෙනුවට V එහෙම නැත්නම් WE අකුරු දෙක එකතු කරලා හිතන්න පටන් ගත්තොත් ලෝකෙ මීට වඩා යහපත් තැනක් වෙයි. හේතුව ලෝකයේ මේ වෙනකොට තියෙන තැන එහෙම සුඛිත තැනක්, එහෙම සුව සම්පන්න තැනක්, එහෙම සෞඛ්‍ය සම්පන්න තැනක් බව අපිට පේන්නේ නැහැ. හේතුව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අද උදෙත් යාවත් කාලන කරනවා 13,30,01,810ක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා. ඒ වගේම 28,85,151ක් මියදිලා. 28,85,151ක් ගෝලීය පුරවැසියෝ, ලෝක පුරවැසියෝ මිය ගිහිල්ලා තියෙනවා. එතකොට ලෝකයේ ඊයේ දවසේදී වාර්තා වෙන කොවිඩ් ආසාදිතයන් අනුව ගත්තම 5,67,042ක් ලෝපුරා කොවිඩ් ආසාදිතයන් ඊයේ දවසට විතරක් වාර්තා වෙනවා. බ්‍රසීලයේ දෙවනි තැන ඉන්නේ, ඇමරිකාව පළවෙනි තැන ඉන්නේ, ඉන්දියාව තුන්වෙනි තැන ඉන්නේ. ඇමරිකාව විතරක් ඊයේ දවසට 61,000යි. ඊළඟට බ්‍රසීලයේ 82,869යි. දැන් ඊයේ අපි වාර්තා කළා ඉන්දියාවේ 93,000යි හිටියේ. හැබැයි දැන් අද දවසේ විද්‍ය අපි වාර්තා කරනවා අද දවස උදා වෙනකොට ඊයේ දවස තුළ වාර්තා වෙන ඉන්දියාවේ අලුත් කොවිඩ් ආසාදිතයන් ගණන 1,15,269ක්. 1,15,269ක් ඊයේ දවසට විතරක් අලුතෙන් වාර්තා වෙනවා කොවිඩ් ආසාදිතයන් අසල්වැසි ඉන්දියාවේ. ඒ නිසා මම දැක්ක ජාතික පුවත්පත්වල ජෙනරාල් චවින්ද්‍ර සිල්වා මහත්මයාත් කියලා තිබුණා ලංකාවේ තත්ත්වය පාලනය වෙමින් පවතිනවා. හැබැයි අපේ යාබද රටවල තත්ත්වය එච්චර සුදුසු නැහැ. ඒ නිසා සෞඛ්‍ය නීති රීති ඒ ආකාරයෙන්ම පිළිපදින කිතාමත්ම වැදගත් කියලා. කොහොමුණත් ඊයේ දවසේදී ලක්ෂ 5කට අධික ගෝලීය පුරවැසියන් කොවිඩ් වලින් ආසාදනය වෙද්දී ලංකාවේ ඊයේ දවසට වාර්තා වෙන්නේ රෝගීන් 95ක් විතරයි. රෝගීන් 95ක් විතරයි ඊයේ දවසට වාර්තා වෙන්නේ. මේක මේ PCR පරීක්ෂණ කරන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා කියලානේ සමහර වෙලාවට තර්ක කරන්නේ නැහැ. එක උදාහරණයක් තමයි IDH රෝහලේ ඇඳන් සංඛ්‍යාව නැත්නම් කලින් ඉඳපු රෝගීන් සංඛ්‍යාව දැන් භාගයක් අඩු වෙලා කියලා එහි අධ්‍යක්ෂවරයා පහුගිය දවසේ කියලා තිබුණා. මේ වෙනකොට ලංකාවේ රෝහල්ගත ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 2394යි.
93,690ක් ඔක්කොම රෝගීන් වාර්තා වුණා මුලින් ඉඳලා ගත්තම. හැබැයි එයින් 90,708ක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. මරණ 588ක් වාර්තා වෙනවා. ඒ තමයි ලංකාවේ තත්ත්වය. අපි සූදානම් ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල වලට දැන් අවධානය යොමු කරන්න. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමසන්න ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව විමසන්න අමාත්‍ය අනුකමිටුවක් පත් කළා. ඒ අමාත්‍ය අනුකමිටුවේ වාර්තාව පෙරේද ජනාධිපතිතුමාට බාර දුන්නා. ඊයේ ඒ අමාත්‍ය අනුකමිටුවේ සභාපති චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මාධ්‍යයට මේ පිළිබඳව කරුණු කිව්වා. අද ජාතික පුවත්පත් බොහොමයක මේ කාරණාව තමයි ප්‍රධාන පුවතට සිරස්වලේ බවට පත් වෙන්නේ. පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නෞෆ මෞලවි අනාවරණ කළා ඊයේ. මෙතෙක් සහරාන් තමයි මේ සිද්ධියට මුල්ුණේ කියලා තමයි බොහෝ විට අපිත් වාර්තා කළේ. භක්ති ධර්ම ප්‍රේමෙන්ඩිස් සහ පහන් විජේසේකරගේ වාර්තාව දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ බවට පත් වෙනවා. පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නෞෆ මෞලවි මේ අනාවරණ ඊයේ කරන්නේ පාස්කු කොමිසමේ නිර්දේශ පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටු වාර්තාව පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ පිළිබඳව අරුණ පුවත්පත ඇතුල් පිටුවක තවදුරටත් වාර්තා කරන වරුණි පෙරමුණයි මේ වාර්තාව ගෙනෙන්නේ. අරුණ පුවත්පතට පාස්කු සැකකරුවන්ට නඩු දාන්න අවශ්‍ය සාක්ෂි නීතිපති දෙපාර්තමේන්තුවට යැවුව කියලා ඇමති සරත් වීරසේකර මහත්මයා කියනවා. ඇමති චමල් රාජපක්ෂ මහත්මයා කියනවා මේ වාර්තාවට අනුව මේ ප්‍රහාරය වළක්වා ගැනීමට ඕනතරම් කාලය තිබුණා. ඒවා වළක්වා ගැනීමට නොහැකුණේ ඇයි? ඒවට යම් යම් බලපෑම් තිබුණාද? එහෙම නැත්නම් එම නිලධාරීන් ඕනකමින් අතපසු කළාද කියන කාරණා පිළිබඳව අමාත්‍ය අනුකමිටුව සාකච්ඡා කළා කියලා ඇමති චමල් රාජපක්ෂ මහත්මයා කියනවා. 2018 දෙසැම්බර් 23 වෙනිදා මාවනැල්ල සිද්ධියෙන් පස්සේ මේ සැකකරුවන් නිදහස් කළේ කවුද? මේ ගැන බුද්ධ්‍යංශ මොනවද කළේ යන්න පිළිබඳවත් සොයන්න වෙනවා. ඒ වගේම වනාතිවිල්ලුව සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් නිදහස් කරගෙන තියෙනවා. මෙතනදී ඒ ළමයි නිදහස් කිරීමට එදා හිටපු ජනාධිපතිට නියෝගයක් කළා තිබෙනවා. එදා හිටපු ජනාධිපති නියෝගයක් ලබා දීලා තිබෙනවා. මේ ජනාධිපතිතුමා නොමග යවා තිබෙනවා මේ සිද්ධියේදී අදාළ නිලධාරීන් කියලා ඊයේ අමාත්‍ය අනුකමිටුව මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා. 2015 බුද්ධ්‍යංශ ප්‍රධානී සලේ සහරාන් පිළිබඳ ලබා දුන් තොරතුරු එදා හිටපු අගමැති ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ වගේම එයා එතනින් අස් කරලා තියෙනවා. වෙනත් තැනකට යවලා තියෙනවා. මෙහෙම උනේ ඇයි කියන එක පිළිබඳවත් හොයන්නට තීරණය කර තිබෙන බව අද අරුණ පුවත්පතේ වාර්තාව සඳහන් කර සිටිනවා. ඒ වගේම ජාතික පුවත්පත් බොහොමයක මේ කාරණාව අනාවරණ කරන කියලා මම ඔබට කිව්වනේ. දැන් මව්බිම් පුවත්පතත් මේ පිළිබඳව දැන් ඒක සිරස්වලයක් විදිහට වෙනම උපුටා දක්වන්න හිතුවේ නැති වුණත් සද්ද බද්ද එහෙම එන්නේ ඇතුළු පිටු තෝරගනිද්දී. මොකද මේ සිද්ධිය පිළිබඳව අද මව්බිම පුවත්පතත් වාර්තා කර තිබුණා. එතකොට මව්බිම් පුවත්පත සඳහන් කරන ආකාරයට මේ සිද්ධියේදී විශේෂයෙන්ම මේ පොලිසිය ක්‍රියාකාරීත්වය පිළිබඳව එවැගේම ආරක්ෂක අංශවලට යම් යම් බලපෑම් එල්ල වුණාද කියන කාරණාව පිළිබඳවත් සඳහන් වෙනවා. 2015 සුරේෂ් සලේ බුද්ධි ප්‍රධානියා ඔහු මේ පිළිබඳව බුද්ධි කරුණු ආරක්ෂක මණ්ඩලයට කිව්වා. නමුත් ඒ තොරතුරු ඒ කාලේ හිටපු අගමැති ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ඔහුව මාරු කරවා තිබෙනවා. ඊට පස්සේ මොකද වුනේ? ඒ කරුණු පිළිබඳව අපි අධ්‍යයනය කළා. අපි අරුණ පුවත්පතෙන් මේ පිළිබඳව කාරණාව අනාවරණය කරන්නේ ඊයේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහත්මයා සහ රියර් ඇඩ්මිරාල් සරත් වීරසේකර මහත්මයා මේ කරුණු අනාවරණ කළා. මේජර් ජෙනරල් ලාල් පෙරේරා සහරාන්ට අවවාද කළ මුදා හැරලා තිබෙනවා. ඒ වගේම මේ සිද්ධියට සම්බන්ධයෙන් මොකද සාරා ජෙස්මින්ට මොකද උනේ කියන ප්‍රශ්නත් ඊයේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එතනදී අමාත්‍ය සරත් වීරසේකර මහත්මයා කිව්වේ සාරා මැරුණද නැද්ද කියලා අපි තාම දන්නේ නැහැ. එයා මැරිලා නැත්නම් අපි ඉන්ටර්පෝල් එක හරහා රතු නිවේදනය යනවා. DNA පරීක්ෂණ කරන එක ලෙහෙසි නැහැ. අපි බලනවා නැවත වරක් ඒ පරීක්ෂණ මගින් ඒ කියන්නේ DNA පරීක්ෂණ මගින් ඇත්තටම එයා මැරිලා තියෙනවද මේ සිද්ධියේදී? එහෙම නැත්නම් ජාත්‍යන්තර පොලිසිය හරහා ඉන්ටර්පෝල් එක හරහා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බව වාර්තා කර සිටිනවා අද ජාතික පුවත්පත් සියල්ලම වගේ. ඊළඟට දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලින් පස්සේ අපි අවධානය යොමු කරේ ඒකේ අතුරු කතාවලට. දිවයින පුවත්පතත් කියනවා පාස්කු සිද්ධියේ වැරදිකරුවන්ට දඬුවම් දීම ආරම්භයි කියලා. මෙහෙම වාර්තා කරන්න හේතුව සමන් ගමගේ මේ වන විටත් මිට අදාළ කරුණු සහ ඒ ලිපිගුණු ආදිය නීතිපතිතුමාට යවලා තියෙන්නේ රජය විසින්. එනිසා දැන් ඉතිරි වැඩේ තියෙන්නේ නීතිපතිතුමාට පාස්කු සිද්ධියේ වැරදිකරුවන්ට දඬුවම් දීමේ මූලික පියවර තමයි නීතිපති හරහා ඒ කටයුතු ක්‍රියාත්මක වෙන්න ඕනේ. නීතිපතිතුමා මගින් ඒ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෛත්‍රී චෝදනා ආවත් රජයේ මැදිහත් වීමක් නැහැ.
ප්‍රහාරයේ මහමොලකරුවෝ නෞෆර් මෞලවි සහ හජ්බුල් අක්මාර් සහරාන්ව අන්තවාදයට යොමු කළෙත් නෞෆර් මෞලවි 2014 ඉඳලා ඔහුව සමවන 2016 ඉඳලා මේ කටයුතු පිළිබඳව සඳහන් කරනවා මොලේ හෝදලා තියෙනවා මේ සහරාන්ගේ නෞෆර් මෞලවි විසින් කියලා සමන් ගමගේගේ වාර්තාවත් තහවුරු කරනවා බොදු බල සේනා ගැන නිර්දේශ ගැනීම නීතිපතිට පවරා තිබෙනවා ඒ අතරේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වන්නේ පාස්කු ප්‍රහාර වන්දි ඉල්ලා නඩු 27ක් හිටපු ජනාධිපති හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අය කර දෙන්නයි බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ගේ ඥාතීන් උසාවියට යනවා කියලා බුද්ධිමාල් රුබේරු වාර්තා කර සිටිනවා. දැන් එක පැත්තකින් පාස්කු සිද්ධියේ පිළිබඳ විමර්ශනය කරපු ජනාධිපති කොමිසම සහ ඒ ජනාධිපති කොමිසම නිර්දේශ පිළිබඳව පත් කරපු අමාත්‍ය අනුකමිටුවේ වාර්තා ජාතික පුවත්පත් එහෙම වාර්තා කරද්දී අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වන්නේ හිටපු ජනපති අගමැති ඇතුළු මේකට වග කියන්න ඕනේ උදවියගෙන් වන්දි ඉල්ලලා පාස්කු ප්‍රහාර වන්දි ඉල්ලා නඩු 27ක් පවරා තිබෙන බව කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරිදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන බවට බුද්ධ තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම හේතුවෙන් වග උත්තරකරුවන්ගෙන් වන්දි අය කර දෙන්නයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටින බව අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඊළඟට ඒ ක්ෂණික ප්‍රහාරයක් ඊළඟට විසවාදය හරහා ක්‍රමික ප්‍රහාරයක් ජන ජීවිතයට එල්ල කරනවා කියන සංවාදය මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ සවනි සේෂාදිගේ වාර්තාව අනුව සිද්ධිකාගේ පිළිකාකාරකය දුරදිගයයි කියලා අද මව්බිම් පුවත්පත් වාර්තා කරනවා. මේක ජාතික පුවත්පත් බොහොමයක වාර්තා වෙච්ච කාරණාවක්. මෙරට වෙළඳ පොලේ පිළිකාකාරක පොල් තෙල් වලට අමතරව තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයක පිළිකාකාරක පවතින බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ඊයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කිහිලේ රමුකල්ල අමාත්‍යවරයා සඳහන් කර සිටියා. ඒ වගේම අමාත්‍යවරයා කියා සිටියේ මේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය කරපු ප්‍රකාශය රජයේ මතය නොවන බව. අද මව්බිම පුවත්පතේ කතුවරයත් කතුවැකිය ලියන්නේ මීට අදාළ කාරණාවක් පිළිබඳ. හැබැයි සිරස්තලය දෙන්නේ කටුපොල් පිළිබඳ කටු සටහනක් කියලා. කටුපොල් පිළිබඳ කටු සටහනක් කියන මව්බිම කතුවරයාගේ කතුවැකේදී ඔහු කියනවා අප කනබොන හැමදේම වසවිස තමා කියමින් සියල්ල සාධාරණයකන කොට සමාගම් බිඳ වැටෙනවා කියා නාහින් ඇඳීම බුද්ධිකෝචරද ආයත් කියනවා. අප කනබොන හැමදේම වසවිස තමා කියමින් සියල්ල සාධාරණීකරණය කොට සමාගම් බිඳවැටෙනවා කියා නාහින් ඇඳීම බුද්ධිගෝචරද. සෞඛ්‍ය ආරක්ෂාව ජීවිත ආරක්ෂාව පිළිබඳ ගැටලුවකට මුහුණ දෙන්නේ සිද්ධිකා කියන සමාගම් ටික නොවේ. මේ රටේ ජනතාවය. සමාගම් ටික බිඳවැටෙනවාට සිද්ධිකා බිය වුණාට මේ රටේ කෝටි ගණනක් ජනතාවගේ ජීවිත බිඳවැටීම ගැන වග කියන්නේ කවුරුන්ද? වර්තමානයේ උද්ගත වී තිබෙන බරපතලම ගැටලුව මෙයයි කියලා මව්බිම කතුවරයා කියනවා. ඒ වගේම 2015 වර්ෂයේ සිට ආහාර වලට අවශ්‍යතාවය වෙච්ච මෙට්‍රික් ටොන් 16,000ක තෙල් ආනයනය කිරීමේදී ගැටලු මතුවලා තියෙනවා. කටුපොල් ශාකයේ නිජබිම නිවර්තනය අප්‍රිකානු කලාපීය ප්‍රදේශයක්. දිනකට පැය 5-6ක් තරම් හිරු එළිය සහ වාර්ෂිකව මිලිමීටර් 2000-3000ක් වර්ෂාපතනය සහිත දේශගුණ තත්ත්වයක් යටතේ අප රටේ කටුපොල් ශාකයේද පාරිසරික සේවා කඩ කරමින් ස්වාභාවික පරිසරයට හානි කරමින් වගා කරමින් පවතින බව මව්බිම කතුවරයා සඳහන් කරනවා. අවසාන වශයෙන් මව්බිම කතුවරයා කියන්නේ රට කරවන අය හොඳ වැඩ කළ විට ඒවා අව්‍යාජව අවංකව අගය කළෙමු. අද පමණක් නොව හෙට දවසේත් අපේ යුතුයකම එසේම ඉටුවේ. රටේ ජනාධිපති හරිපාරේ ගියත් වටේ සිටින අය ගැන කියන්නට ඇත්තේ වැඩි පිරිසක් පාර වරද්දාගෙන ඇති බවයි කියලා අද මව්බිම පුවත්පතේ කතුවරයා ලියනවා. අපිත් විශ්වාස කරන්නේ මේ විසකාරක පිළිබඳව ඇති වෙන කතාබහ ආණ්ඩු විරෝධයක් කියන පොඩි තැනකට ලඝු කරගන්නවන් නෙවෙයි. ඇත්තටම මේ විසකාරක සහිත ආහාර පාන අපි කොච්චර භාවිත කරනවද? අපි සමහරලාවට මේ සමහර වෙලාවට අපි හිතන්නේ නැති වුණාට අපේ ගෙදර සුවඳවත් කරන හඳුන්කූර ඊට පස්සේ එයා ෆ්‍රෙෂ්නර් එක වෙන්න පුළුවන්, කිරිපිටි වෙන්න පුළුවන්, හාල් වෙන්න පුළුවන්, මාළු වෙන්න පුළුවන්. මේවයි තියෙන විසකාරක තත්ත්වයන් පිළිබඳව හොයා බලන්න සහ ඒක
නියාමනය කරන්න විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවක් මේ කතාබහත් එක්ක පැනගෙනවා. දැන් මේක දේශපාලනික වාසි ගන්න හේතුවක් නෙවෙයි. මොකද 2016 තමයි මේ පොල් තෙල් කලවම් කරන්න පනින රිලවුන්ට ඉනිමන් දෙන ගැසට් එකේ ඉන්නේ. දැන් මේක සටන් පාඨයක් බවට පත් කරගත්තට හැබැයි අපි විශ්වාස කරන්නේ මේක මේ කෙටි කාලීන සතියකට දෙකකට ගේම දුවන්න එදා වේල පිරිමහ ගන්න කරන සටන් පාඨයක් නෙවෙයි. ඇත්තටම මේකේ තියෙන ගැටලුව හරියට හඳුනාගෙන මේ ගැටලු තවදුරටත් සිදු නොවෙන්න වග බලා ගැනීමට අපි යාන්ත්‍රණයක් සකස් කරගන්න ඕනේ. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්නේ අවුරුද්දට ගමට යන අයට මගදී ඇන්ටිජන් අහඹු පරීක්ෂණ කියලා තිස්ස රවින්ද්‍ර පෙරේරා වාර්තා කරන්නේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා යන පුද්ගලයන්ගෙන් අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට යොමුව තිබෙන බව අදහස් කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහයුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා පවසනවා. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්නේ කෝප් කමිටුව මහපොළ මගඩි අනාවරණ කරගෙන යමින් පවතින බව සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්නයි ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තා කරන්නේ. මහපොළ භාරකාර ආරම්භතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සීමිත සමාගම ස්ලිට් එකත් එක්ක SLIIT සමග 2003 වර්ෂයේ එළඹ ගිවිසුම අනුව එම අරමුදලට රුපියල් කෝටි 164කට වැඩි ප්‍රමාණයක් ලාභ විදියට ලැබීමට නියමිත තිබුණත් එහි භාරකාර මණ්ඩලයේගත් වැරදි තීරණ නිසා එම ප්‍රතිලාභ අහිමිව තිබෙන බව තමයි කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහත්මයාගේ වාර්තා උපුටා දක්වමින් අද ලංකාදීප පුවත්පත මේ වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්තලය. තවදුරටත් වාර්තා කරනවා මේ අතර මාර්ගගත ලොතරැයි ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ ඔන්ලයින් ලොටරි සිස්ටම් එකක් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා නිසා විධිමත් පරිපාටියෙන් බැහැරව ලොතරැයි කරුවෙක් තෝරා ගැනීමට කටයුතු කරලා රුපියල් කෝටි 67කට වැඩිය පාඩුවක් කරලා තියෙනවා. වසරකට වැඩි කාලයක් මහපොළ නව භාවිත කරමින් පෞද්ගලික සමාගමකට අති ප්‍රමාණික ලාභ පෙවීමට අවස්ථාව සලසා දී ඇතැයිද විමර්ශනවලදී තොරතුරු හෙළිවෙලා තියෙනවා. මීට අමතරව නැෂනල් වෙල්ත් කෝපරේෂන් සමාගමට 2017 වර්ෂයේදී ආයෝජන කළඹ යොදාගෙන කළ ප්‍රතිමිලදී ගැනීම රිපෝ කියලා කියන්නේ ගණදෙනු තුලින් රුපියල් 1,33 ලක්ෂයකට අධික මුදලක් වංචා කරලා තිබෙනවලු. මේ විදියට එකින් එක මහපොළෙන් කරපු මගඩි මහපොළ මුදල් අවභාවිත කිරීම පිළිබඳව කෝප් කමිටුව පරීක්ෂණ කරන බව වාර්තා කරනවා. මහපොළ මුදල් ලැබෙන්නේ මේ රටේ දුප්පත් අහිංසක අම්මල තාත්තලගේ දරුවන්ට. අදටත් මේ සිංහල අවුරුද්දටත් මේ මාසේ ලැබෙන මහපොළ වාරිකෙන් කොටසක් තමන්ගේ ගෙදරට යවලා සමහර වෙලාවට ඇල්වතුර බීලා පාඩම් කරන ඇල්වතුර බීලා කැම්පස් එකේ වැඩ කරන ඉගෙන ගන්න දරුවෝ ඕන තරම් ඉන්නවා. ඒ නිසා කෝප් කමිටුව මහපොළ මගඩි අවුස්සන එක වටිනවා යුතුයකමක් කියලායි අපි විශ්වාස කරන්නේ. ප්‍රධාන සිරස්තල ඕකයි. අපි කලින් වෙළඳ අනුග්‍රාහකයින්ගේ දැන්වීම් ප්‍රකාශ කළ නිසා එහෙම විරාමයක් අවශ්‍යද නැත්නම් අපි ප්‍රධාන සිරස්තල වලට යමුද කියලත් අපිට දෙපැත්තම හිතන්න පුළුවන්. අපි ප්‍රධාන සිරස්තල වලින් පස්සේ එහෙමනම් අනු සිරස්තල වලට අවධානය යොමු කරමු. දැන් ඩොලර් එක වැඩි වෙයිද? බඩු මිල ඉහළ යයිද? කියලා ප්‍රශ්න තිබුණා. ඊයේ යන්තම් විසඳුලා තියෙනවා. මගේ කිරුළ දරුවන් සමග තනි වූ මාවෙනම කාන්තාවන්ට විවාහක රූරජන පුෂ්පිකා ඉෂාරත්නකාර වාර්තා කරනවා. යන්තම් ඊයේ නැවත වතාවක් පුෂ්පිකාට කිරුළ පැළඳුණා. අපිත් බලාගෙන හිටියේ එහෙම නැත්නම් ඩොලර් එක වැඩි වෙයිද? ආහාර බිල වැඩි වෙයිද? එහෙම කියලා. කොමුණත් ඒ අතර අපි ඊයේත් කිව්වා වගේ මේ රටේ ගෘහණියන්, මේ රටේ කාන්තාවන්, මේ රටේ විවාහක කාන්තාවන් දරුවන්ට අවුරුද්දට ඇඳුමක් කැඩුමක් ගෙනල්ලා දෙන්නේ කොහොමද? තුන් වේල පිරිමහ ගන්නේ කොහොමද කියලා කල්පනා කරන අතරේ අපි මේ පියුතුත් වාර්තා කරනවා. කිරුළ ගලවන්න මට අයිතියක් ඇත කියලා කැරොලින් කිව්වලු. හේමන්ත ලියනපතරන වාර්තා කර සිටිනවා. ලෝකුරු රජන සංවිධායකයන්ගෙන් වෙනම විමර්ශනයක් මේ පිළිබඳව සිදු වෙනවා කියලා ඉෂාරරත්නකාර වාර්තා කරනවා. මුහුණේ ලස්සන හදවතේ ඇත්නම් කියලා අර ත්‍රිරෝද රථවල තියෙන කතාව අනේ ඇත්ත නේද? සහතික ඇත්ත කියලා හිතනවා. එතකොට විවාහක රජනයන්ගේ මේ ක්‍රියාකලාපය දුටුවම අනේ විවාහක ස්වාමි පුරුෂයන්. අපි අරුණ පුවත්පතේ ඊළඟ පුවතට අවධානය යොමු කරනවා. උදේජී වේකනායක සහ චාමර පල්ලේකෙදරයි වාර්තා කර සිටින්නේ පිරමීඩ ක්‍රමයට කළ ජංගම දුරකථන ජාවාරමේ වංචාව කෝටි 30යි කියලා. ඊයේත් අපි වාර්තා කළා පිරමීඩ ක්‍රමයට හෝටල් කාමර දෙනවා කියලා වංචාවක් සිදු කරනවා. ගුරුවරුන්, නීතිඥවරුන් ඇතුළු පිරිසක් මේකට හසු වෙලා තියෙනවා කියලා. පාරිභෝගික දුරකථන
පාරිභෝගිකයන්ට ජංගම මුද්‍රකතන ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි 30කට අධික මුදලක් රැස් කළ පිරිවීම ජාවාරමක් පිළිබඳව පාරිභෝගික අධිකාරියට ඊයේ තොරතුරු අනාවරණ කරගන්නට හැකිව තිබෙනවා. දැන් වැඩේ කියන්නේ ජංගම මුද්‍රකතනයක් සාමාන්‍යයෙන් වෙළඳපොලේ රුපියල් ලක්ෂ 3කට තියෙන ජංගම මුද්‍රකතනයක් ලක්ෂ 2.5කට විතර අපි දෙනවා කියලා මේ පිරමීඩ ක්‍රමයට තමයි මේක පාරිභෝගිකයන්ට ලබා දෙන්න මේ ක්‍රමේ වැඩේ සැලසුම් කරලා තිබෙන්නේ සහ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හැබැයි මේ ජංගම දුරකථන දෙනවා කියපු අදාළ වෙළඳ සැලේ එක ජංගම දුරකථනයක්වත් තිබිලා නැහැ. එක ජංගම දුරකථනයක්වත් නැතුව තමයි අපි වෙළඳ පොලේ ලක්ෂ 3කට තියෙන එකක් 2.20කට විතර දෙනවා කියලා කියන්නේ. හැබැයි මේ ලක්ෂ 3ක් වටිනා ජංගම දුරකථනයක් වෙළඳ සැලේ රුපියල් 2,20,000කට මුදලකට අලෙවි කරන බවට පවසනවා. වගේම පාරිභෝගිකයන් අදාළ මුදල ගෙවූ පසු දුරකථන ලබා දෙන දවස් 21කට පස්සේ මේ ආකාරයට 3000ක් විතර ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා මුදල් ගෙවලා තියෙනවා. හැබැයි ජංගම දුරකථන සපයලා තියෙන්නේ 2000කට විතරයි. ඒ පිරමීඩ ක්‍රමයේනේ. එතකොට පිරමීඩේ පල්ලෙහා තට්ටු ඉන්න අයට ලැබෙනවා එන්න මම තව දෙන්නෙක් හඳුන්වලා දෙද්දි තව 3 දෙනෙක් හඳුන්වලා දෙද්දි මට ලැබෙනවා. හැබැයි අන්තිමට හඳුන්වන උදවියට අලුතෙන් මේ ජාලයට එකතු වෙන උදවියට ලැබෙන්නේ නැහැ. ඒ අනුව මුදල් ගෙවූ පාරිභෝගිකයන් සිළු දෙනාටම ජංගම දුරකථන එකවර ලබා නොදී වෙළඳ සැල හිමියා විශාල මුදලක් රඳවාගේ සිට බව හෙළිදරව් කරනවා. දැන් මේ අවුරුදු කාලේ විවිධ වාසි ඔබට යෝජනා කරන නිසා තමයි මේ පොත කිව්වේ. එක පවුලකට හාල් කිලෝ 3කින් සති දෙකක් කන්න පුළුවන් කියලා ඔන්න බන්දුල එමතුමා කියන්නේ අශිකා ජයවීර. හැබැයි මේකට උත්තරේ දෙනවා කැඳ හදලා ලෙව කෑවොත් නම් පුළුවන් කියලා. හෙක්ටර් අප්පුහාමි සමගි ජන බලවේගී මන්ත්‍රීතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා නයනතරංග ගමගේ මේ කතාව වාර්තා කරනවා අද අරුණ පුවත්පතට. පාම් ඔයිල් තහනමට බේකරි විරෝධය කියලා අද අරුණ පුවත්පතේ වාර්තා කරන ඊළඟ පුවතට අවධානය යොමු කරන්න කැමතියි. මොකද බේකරි නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන නිෂ්පාදකයන් කියන්නේ විශේෂයෙන්ම මේ මාගරින් ඕනේ බේකරි නිෂ්පාදන වලට මාගරින් හදන්නේ පාම් ඔයිල් වලින්. ඒ නිසා මේ පාම් ඔයිල් කඩිනමින් තහනම් කරන්න වහාම තහනම් කරන්න ගත්ත නියෝගය ඔවුන්ට බලපානවා කියලා. දැන් මාගරින් හදන්නේ එළවලු තෙල් වලින් කියලා මීට කලින් සමහර මේ මාගරින් හදන්නේ පාම් ඔයිල් වලින් කියලා මාගරින් රස කර කර කද්දි සමහරලාට හිතන්න නැතුව ඇති. දැන් මේ කතාබහ පුළුල් දොරටුවක් බවට පුළුල් කවුලුවක් බවට විවෘත වෙනවා. අපි කන හැටි ලිපා දණී විතරක් නෙවෙයි දැන් ඉතින් අපි කන හැටි ඊට වඩා හිතන්න වෙනවා කියලා කන්න ඕනේ විදිය ගැන ඊට වඩා හිතන්න ඕන වෙනවා කියලා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ අතරේ මව්බිම පුවත්පතට යනවා. මව්බිම පුවත්පතේදී අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ලබා දෙන උපදෙසක් වාර්තා කරනවා. ප්‍රමිතිය ගැන දිගටම බලන්න අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා උපදෙස් දුන් බව අද මව්බිම පුවත්පතට WK ප්‍රසාද් මංජී වාර්තා කර සිටින්නේ. වෙළඳපොළට නිකුත් කරන මේ පොල් තෙල් විතරක් නෙවෙයි සියලුම ආහාර ද්‍රව්‍යවල නිසි ප්‍රමිතිය ගැන සොයා බලා දිගින් දිගටම කටයුතු කරන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ වගේම කඩාවැටීමට ලක් වූ සතොස් ආයතනයේ සම්බකාර ව්‍යාපාරය යලි ශක්තිමත් කිරීමට ඒ ආයතනවලින් සහන මිලට භාණ්ඩ ලබා දෙන විට ඊට තරඟකරුවන්ට ඒ තරඟකාරීත්වයට මුහුණ දීමට සිදුවන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා. මොකද සතොස විකුණලා තිබුණා. ඊට පස්සේ ඒ විකුණපු සත ඒ කියන්නේ සතොස විකුණලා UB40 සංගීත ප්‍රසංගයක් කොළඹ තිබ්බා. එහෙම ඉතිහාසය සඳහන් කරන්නේ. හැබැයි නැවත වතාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තමයි සතොස පුනර්ජීවයක් ලබන්නේ. දැන් සතොසෙන් මේ වෙනකොට වෙළඳපොළ බඩු මිල පාලනය කිරීම සඳහා පීවර අරගෙන තියෙනවා. සතොස සහන මල්ල පෞද්ගලික අංශිනුත් දෙනවා නම් අගය කළ යුතුයි කියලා අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා කියනවා. සඳුනි ගමාරච්චි වාර්තා කර සිටින්නේ මේ සහන මල්ල නිසා දැන් අනිකුත් වෙළෙන්දොත් පෙළබෙලා තියෙනවා සතොස මිලට වඩා බඩු මිල මල්ල ලබා දෙන්න. එතකොට දැන් කලින් අමතුමාර සුපිරි වෙළඳ සැල්වල නිසා නැත්නම් වෙළඳ පොලේ තියෙන බඩු මිල මෙන්න මේකයි කියලා ඔප්පු කරන්න මේ සතොස සහන මල්ලේ දෙන බඩු ලයිස්තුව එළියෙන් අරගෙන ඒ බිල් ගෙනල්ලා පෙන්නවා. එතකොට රුපියල් 410ක් විතර අඩුවෙන් තමයි සතොස බඩු මල්ල පාරිභෝගිකයට ලබා දෙන්නේ. මේ නිසා සතොසේ දෛනික ආදායම රුපියල් මිලියන 150 දක්වා වැඩි වුණා කියලාත් වාර්තා කර සිටියා. දැන් මේ සතොසට වැඩිපුර ජනතාව යන්න පටන් ගත්තා සහ බඩු මිල සතොස මගින් පාලනය කරපු නිසා පෞද්ගලික වෙළඳසැල් ජාලත්
ඒ මිලට අඩුවෙන් තරඟකාරී විදිහට බඩු මිල බඩු ලබා දෙන්න අවුරුදු කාලෙදී පෙළඹිලා තියෙනවා. ඒක අගය කරන්න ඕනේ කියලායි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා කියන්නේ. ඒකෙන් පස්සේ අපි මව්බිම් පුවත්පතේ තියෙන තවත් ප්‍රධාන සිරස්වල කිහිපයකට අවධානය යොමු කරනවා. ලෙඩකට බෙහෙත් ගන්න නෙවෙයි ලෙඩ වූ විදුලි සේවකයෝ 25000ක් හෙට කොළඹට උපතිස්ස පෙරේරා වාර්තා කර සිටින්නේ. මේ අනුව හෙට දවසේ 28000කට පමණ ආසන්න විදුලි බල මණ්ඩලයේ සේවකයන් කොළඹ කොටුව ලංවීම මූලස්ථානයේ අභියස පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට සහභාගී වෙනවා කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංග්‍රහණය පවසනවා. මොකද මෙන්න මේකයි මේ බෙහෙත් ටික දුන්නොත් ලෙඩ සුව වෙයි කියලායි කියන්නේ. අවුරුදු 3ක් වෙනුවෙන් 36%කින් වැටුප් වැඩි කිරීම, 1/6 වැටුප් විෂමතාව අහෝසි කිරීම, නව SORP චක්‍රලේඛය මගින් කරන උසස් වීම් කපාදුව නතර කිරීම, අවදානම් දීමනාව ලබා දීම, විශ්‍රාමික විදුලි සේවකයන්ට සහන සැලසීම, විදුලි සේවක වෛද්‍ය ආධාර ක්‍රමය විධිමත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක්. ඒවට බෙහෙත් හම්බුනොත් එහෙම නැත්නම් ඒ බෙහෙත් දුන්නොත් මේ ලෙඩේ සනීප වෙයි කියලායි මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. ලෙඩ වූ විදුලි සේවකයෝ 25000ක් හෙට කොළඹට කියලා වාර්තා කරද්දී අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙත නිල වශයෙන් පිළිගැන්වීම සම්ප්‍රදායනුකූලව පිළිගැන්වීම සිදු වුණා. ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය බිදුර වික්‍රමනායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් එය මව්බිම පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කර සිටියා. ඊළඟට දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. දිනමින පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන අමාත්‍ය රමේෂ් පතිරණ මහත්මයා කළ ප්‍රකාශයක්. රුපියල් 10 වතුකම්කරු දීමනාව අප්‍රේල් සිට ඊයේ නිමල් සිරිපාල් ද සිල්වා ඇමතිවරයා කළ ප්‍රකාශයක් අපි වාර්තා කළේ මාර්තු මාසයේ සිට ලැබෙනවා කියලා. රුපියල් 10 වතුකම්කරු දීමනාව අප්‍රේල් සිට සියලු වතුකම්කරුවන්ට ලබා දෙන බව සරණ විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න වාර්තා කර සිටින්නේ අමාත්‍ය රමේෂ් පතිරණ මහත්මයා කළ ප්‍රකාශයක්. ඊට පස්සේ අද දවසේදී පිටකොටුවේ පාවෙන වෙළඳපොළ සංකීර්ණය නැවතත් ප්‍රතිසංස්කරණය කළ ජනතා අයිතියට පත් වෙනවා. වාර්තා කරනවා අද දිනමින පුවත්පත මුල් පිටුවේ. බොදුබල සේනා සංවිධානයේ තහනම් කළ යුතු නැහැ. අමාත්‍ය මණ්ඩල අනු කමිටුව නිර්දේශ කරයි කියලා දිනමින පුවත්පත ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරනවා. විදේශගතව සිට මෙරටට යලියන පුරවැසියන්ට අවසර ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ. විදේශ මාත්‍යංශයෙන් මීට පස්සේ කියලා සුභාෂිනී සේනානායක සහ රක්ෂණ ශ්‍රියන්ත මේ වාර්තා කර සිටින්නේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කළ ප්‍රකාශයක්. ඒ අනුව විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට මින් ඉදිරියට විදේශ අමාත්‍යාංශයේ අවසර ලබා ගැනීමට අවශ්‍ය නොවන බව තහවුරු කර කියනවා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා. ඒ වගේම අරුණ පුවත්පත තවදුරටත් වාර්තා කරපු කාරණාවක් තමයි දැන් ඇස්ට්‍රාසෙනිකා එන්නත අපනයනය කිරීමට සීමා පනවන ඉන්දියාව තීරණය කළා. මොකද ඉන්දියාවේ අපි අදත් වාර්තා කරේ ඉන්දියාවේ අදත් ඊයේ දවසටත් 1,15,000ක් ආසාදිතයන් වාර්තා වෙනවා. ඒ නිසා ඉන්දියාව ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. අපේ එන්නත අපි විදේශවලට අපනයනය කරන්නේ නැහැ. ඉස්සෙල්ලා අවුරුදු 45ට වැඩි හැමෝටම එන්නත දීලා තමයි අපි යවන්නේ කියලා. මේ නිසා ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙලට බාධාවක් වෙයිද කියන ප්‍රශ්නේ තිබුණා. හැබැයි ඊයේ දවස් වෙද්දිත් අපි තහවුරු කළා. ඒ වගේම ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා මීට කලින් දවසක අපි පත්‍රමේන්තුවට සම්බන්ධ කරගත් වෙලාවෙදිත් කිව්වා නෑ ඒක අපි සැලසුමක් ඒ කියන්නේ බෑකප් ප්ලෑන් එකක් එක්ක පසු සැලසුමකුත් එක්ක තමයි සූදානම් කරලා තිබුණේ. නිසා අඛණ්ඩවම දෙවන මාත්‍රාව ලබා දීම සහ ඒ සැලසුමේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා යුනිසෙෆ් සංවිධානය මේ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙන බව අද අරුණ පුවත්පතේ මුල් පිටුවක වාර්තා වෙනවා. යුනිසෙෆ් සංවිධානය ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා ඇස්ට්‍රාසෙනිකා ඊළඟ තොගය ගන්න ඉන්දියාව සමග සාකච්ඡා කරනවා කියලා මේ ශ්‍රී ලංකාවට නියමිත එන්නත් තොගය ලබා දෙන්න කටයුතු කරන්නට ඒකට මැදිහත් වෙන්න යුනිසෙෆ් සංවිධානයත් කටයුතු කරනවා කියලා අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඊට පස්සේ මව්බිම් පුවත්පතේ තිබිච්ච තවත් කාරණාවක් තමයි මුල් පිටුවේ සඳහන් කරන පුවතක් මේ අගරදගුරු හිමිපාණන් අදහස් ප්‍රකාශ කරන්නේ දේශපාලන මුහුණුවරකින් කියලා ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා. එහිදී මේ අදහස පළ කළේ පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ට පසුගියදා එල්ල කළ සමාවෙන්න පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමියන් පසුගියදා කොච්චිගඩේ පල්ලිය ඉදිරිපිටදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා භික්ෂු සංවිධාන එකමුතුව කියලා සංවිධානයක් සාහසික වීරව පරදවමු කියලා සංවිධාන කරපු මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කළේ මේ කාරණාව
මේ උලපනේ සුමංගල හිමියන්. එහිදී කියනවා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට ජනතාව පාරට බැස්වීමට ආයවතාවක් උන්වහන්සේට හැකියාවක් නැහැ. කාදිනල් හිමිපාණන් වහන්සේට මෙරට ජනතාව පාරට බැස්වීමට නොහැකි බවත් ඌ ආමන්ත්‍රණය කරන්නේ බෞද්ධ ගැලරීට හා ප්‍රාථමික බෞද්ධ ජන සමාජයට බවත් ඒ තුළින් උන්වහන්සේ ප්‍රසිද්ධියක් හා ජනප්‍රියත්වයක් බලාපොරොත්තු වන බවත් මේ පවසන්නේ භික්ෂු සංවිධාන එකමුතුවේ උලපනේ සුමංගල කියන ස්වාමීන් වහන්සේ. හැබැයි අපි දැක්ක දේ තමයි කාදිනල් හිමිපාණන් වහන්සේගේ ඉවසීමේ ගුණය, උපේක්ෂා සහගතයේ ගුණය නොවුනා නම් ඒ කඳුළු කතාව පාස්කු කඳුළු කතාව මීට වඩා වෙනස් තැනකින් නිම වෙන්න තිබුණා. මව්බිම් පුවත්පත වාර්තා කරන ඒ කාරණාව අපි සඳහන් කර සිටියේ. ඊට පස්සේ ජාතික පුවත්පත්වල සෙසු පුවත්වලට අවධානය යොමුවද්දී අද තවදුරටත් මතක් කරන්න ඕනේ මේ වතුර වැඩිපුර බොන්න කියන කාරණාව ජාතික පොත්පත් බොහොමයක් සෙසු සිරස්සල අතරේ වාර්තා කරනවා. මොකද දැන් ලංකාවට ඉහළින් හිරු ගමන් කරන්නේ හෙට අප්‍රේල් මාසයේ 8 වෙනිදා වෙද්දී කොළඹට ඉහළින් හිරු ගමන් කරනවා. මේ දවස්වල උෂ්ණත්වය වැඩි වෙනදට වැඩිය වතුර බොන්න පිරිසිදු වතුර පානය කරන්න කියන කාරණාව මතක් කරනවා. ඊට පස්සේ අපි අද පුවත්පතට අවධානය යොමු කරනවා. මොකද කලින් අපි අරුණ පුවත්පතින් උපුටා දැක්වුවා මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීම පිළිබඳව යුනිසෙෆ් සංවිධානය මැදිහත් වෙනවා ලංකාවට ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීම පිළිබඳව. මෙතනදී මේ කොවිඩ් සම්බන්ධ කතා කරද්දී තවදුරටත් ඉතුරු වෙන පුවත් කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ තවත් ස්පුට්නික් එන්නත් මිලියන 6ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය පෙරේද ලැබුණා. ඒක අද පුවත්පත වාර්තා කරනවා. ස්පුට්නික් එන්නත් මිලියන 6ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ වගේම උත්සව සමයේ සංචලන සීමා නැහැ කියලා යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්ව මහත්මයා කරන ප්‍රකාශය ඉන්දික හේවා විතරණ වාර්තා කරනවා. උත්සව සමයේ නිමිති කරගෙන සංචලන සීමා පැනවීමට කටයුතු නොකරන බව සහ සියලුම ජනතාව COVID-19ට අදාළ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම වැදගත් බව ජෙනරාල් ශවින්ද්‍ර සිල් මහත්මයා අවධාරණය කරනවා කියලා වාර්තා කරනවා අද පුවත්පත. සමහරලාට මේ අර පස්සර බස් ක්‍රියදුරා වගේ කෙටි කාලයක් ඇතුළත වේගෙන් මේ දේවල් කියන්න ඕන නිසා යන්න ගියාම සමහරට පල්ලම් බහින වෙලාවල් තියෙනවා. ඒවා අර බස් අනතුර ඉවසුවා වගේ ඉවසන්න එපා කියලා විශ්වාස කරනවා. ඉල්ලනවා ලංකාවේ ප්‍රධාන අපනයන භෝග මොනවද කියලා අහුවාම තේ රබර් පොල් කියලා සමහර විට අදටත් ඉස්කෝලවල උගන්වන ගුරු මහත්මීන් නැති ඉගෙන ගන්න දරුවෝ ඇති. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට එහෙම උත්තර දෙන්න හිතන උදවියත් ඇති. හැබැයි වියලි පොල් කැබලි මෙට්‍රික් ටොන් 39000ක් ආනයනය කිරීමට පියවරගෙන තිබෙනවා, තීරණය කර තිබෙනවා. මොකද පොල් තෙල් සහ විශේෂයෙන්ම පොල් තෙල් වලට තමයි මේ 39000 ගේන්න කියලා කියන්නේ. 13000 බැගින් ගේන්න කියනවා වියලි පොල් කැබලි 13000 බැගින් 3 වතාවකට ආනයනය කරන තීරණය කළා තියෙනවා. පොල් ඉඩම් කප්පාදු කළා. දැන් ඉතින් අර වත්ත බද්දට දී ඇස්සට දතනියවන්නාසේ කිව්වා වගේ වියලි පොල් කැබලි මෙට්‍රික් ටොන් 39000ක් ආනයනය කරන්න තීරණය කළා තිබෙනවා. අද පුවත්පතින් ඒක තෝරගත්තේ. ඊට පස්සේ වෙළඳ පොලේ විස පොල් තෙල් ඇති බවට වාර්තා පළ වෙලා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ ප්‍රකාශ කර සිටියා. ලංකාදීප පුවත්පත වාර්තා කර සිටින්නේ වෙළඳ පොලේ විස පොල් තෙල් ඇති බවට වාර්තා පළ වෙලා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරන කාරණාව අද ලංකාදීප පුවත්පත ඇතුල් පිටුවක වාර්තා කරනවා. මේ ප්‍රකාශයේදී තුමා සඳහන් කරනවා වෙළඳ පොලෙන් විස තෙල් හමු වුණොත් වගකිව යුතු අයට මොකද කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා. මේ විෂ පොල් තෙල් හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව දැඩි අනතුරුදායක තත්වයකට ඇද වැටිලා. ජාවාරම්කාර වෙළඳුන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතා මත කටයුතු කිරීමෙන් ජනතාවගේ ජීවිත අනතුරට වැටී තිබෙන බව සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කර සිටියා. මේකට උත්තරයක් දෙනවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා. පොල් තෙල් වල විස නැතයි තහවුරු වුණා කියලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා කරන ප්‍රකාශයත් වාර්තා කරන්නේ සුජිත් හේවාජූලිකේ සහ අංජුල මහික වීරරත්න. වෙළඳ පොලෙන් විෂ තෙල් හමු වුණොත් වගකිව යුතු අයට තරාතිරම නොබලා කටයුතු කරන බව බන්දුල ගුණවර්ධන මහත්මයා කියනවා. අසත්‍ය දේ දිගු කාලයක් ප්‍රචාරය කිරීමෙන් කිසිවෙකුටත් ප්‍රතිඵලයක් නොලැබෙන බවත් දීර්ඝ කාලයක් නිෂ්පාදන කටයුතු වල යෙදී සිටින ආයතන වලට හොරු මංකොල්ලකරුවෝ ජාවාරම්කරුවෝ කියලා හරියට තොරතුරු හොයලා බලන්න නැතුව චෝදනා කරන එක අසාධාරණයි කියන එකත් අමාත්‍යවරයා සඳහන් කළා. ඊළඟට අපි
ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තියෙන තවත් පුවතක් තමයි තේවගා සහනාධාරය ලක්ෂ 5 දක්වා වැඩි කරයි ඩයනා උදයන්ගිනි වාර්තා කරන්නේ. තේ නැවත වගා කිරීමේදී හෙක්ටාරයකට ලබා දුන් රුපියල් ලක්ෂ 4ක වගා සහනාධාරය රුපියල් ලක්ෂ 5ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව අමාත්‍ය කෙහෙලි රඹුක්කල මහත්මයා ඊයේ පැවතිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කරුණු අනාවරණ කළ සිටියා. ඊට පස්සේ අපි සූදානම් දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න. දිවයින පුවත්පත ලක්ෂ්මන් කිරියල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයක් වාර්තා කරනවා. ඒ තමයි මේ දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසම උත්සාහ කරන්නේ 10 දෙනෙකුගේ විපක්ෂයේ ඉන්න ප්‍රජායිතිය අහෝසි කිරීම කියලා. දේශපාලන පරිගැනීම් වාර්තාවෙන් විපක්ෂයේ 10 දෙනෙකුගේ ප්‍රජායිතිය අහෝසි කරන්න හදනවා කියලා ලක්ෂ්මන් කිරියල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා. ඒ වගේම අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන තවත් වාර්තා දිවෙනට ගේනවා. රංජන්ගේ මන්ත්‍රී දුහරේ ගැන සජිත් කතානායකගෙන් තීරණයක් ඉල්ලයි. මේක ගැන අධිකරණයේ තීන්දුවකුත් ලැබිලා තියෙනවා. දැන් ඒ අධිකරණ තීන්දුව නිල වශයෙන් කතානායකතුමාට දැනුම් දෙන්න ඕනේ. කතානායකතුමාට දැනුම් දුන්නායින් පස්සේ පාර්ලිමේන්තුවේ නීති මණ්ඩලයට යොමු කරන්න ඕනේ. නීති මණ්ඩලය ඒ පිළිබඳව නිර්දේශයක් එමෙන්නත ඒ පිළිබඳව සාකච්ඡා කළා. ඊට පස්සේ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන්න ඕනේ මේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මොකද කරන්න කියලා. එහෙම තියෙද්දි නිවාඩු අනුමත කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඊයේ පාර්ලිමේන්තුවේදී මතුවුණේ. සමගි ජන බලවේගයේ නායකතුමා විපක්ෂ නායකතුමා මේ පිළිබඳව ප්‍රකාශ කිරීමත් එක්ක මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම මැතිතුමා උත්තර දුන්නා. ඒ තමයි රංජන් රාමනායක මහත්තයා මට උසාවියේදී හම්බුණා. එහෙම නැත්නම් මට හම්බුණාම කියපු කතාව මේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු විපක්ෂය මේ ප්‍රශ්නීය දඩමීමා කරගෙන ආණ්ඩුවට ගහන්න හදනවා සහ විපක්ෂය ගොඩ යන්න හදනවා. ඒකට තවදුරටත් මං ඉඩ දෙන්නේ නැහැ කියලා රංජන් රාමනායක මහත්මයා කිව්වා. ඔහොම තමයි කිව්වේ. කොහොම මේකත් එක්කම මේ ගාලගෝට්ටියක් ඇවිලුණා මහින්දානන්දගේ ප්‍රකාශයෙන් සභාව උණුසුම් වෙයි කියලා වාර්තා කරන්නේ ඒ කාරණාව. සමන් ගමගේ වාර්තාවක් දිවෙන පුවත්පතේ තියෙනවා. ඒ තමයි ආමිසුරංග ඝාතනයේට CIDA හිටපොත් 3ක් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබෙන බව වාර්තා කර සිටින්නේ දිවෙන පුවත්පත. දිවෙන පුවත්පත මේ සිද්ධිය වාර්තා කරන්නේ කලකට ඉහතදී ආමිසුරංග නැමැත්ත අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය ප්‍රදේශයට ගිය මොවුන් එම ප්‍රදේශයේ කෙසෙල් වගාවකදී ඔහුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මොවුන් එම ඝාතනය සිදු කරන අන්දම ආමිසුරංගගේ ඥාතික විසින් දැක පැමිණිලි කිරීම නිසා තමයි මේ චෝදනාව මේ විදිහට ගොනු කෙරෙන්නේ කියලා අද දිවෙන පුවත්පත සඳහන් කරනවා. දිවෙන පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වෙන පුවතක් ඒ. ඊට පස්සේ අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න කැමති. දිනමින පුවත්පත ගෙනෙන මේ වාර්තාව බලන්න. අලිගැටපේට සහ වට්ටක්ක පිටිකල්ලා ශ්‍රී ලංකාවෙන් චෝදානයට යවන වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බව මහින්ද අලුත්ගෙදර වාර්තා කරනවා. පිටිකල අලිගැටපේට සහ පිටිකල වට්ටක්කා අපනයනය කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව පිටිකල අලිගැටපේට සහ පිටිකල වට්ටක්කා වැනි ශ්‍රී ලංකාවේ නිෂ්පාදන නව සුපිරි ආහාර නිෂ්පාදන විදියට ජෝදානය වෙත අපනයනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. එතකොට මේ තමයි අපි අපේක්ෂා කරන කාරණාව. ඒ විතරක් නෙවෙයි අද පුවත්පතට ගියාම අද පුවත්පතේ වාර්තාවක් තියෙනවා. දැන් මේ වගාවට කවුද බහින්න ඕනේ? දැන් වගාව කියලා කියන්නේ කෘෂිකර්මාන්තය කියලා කියන්නේ මඩ සෝදාගත්ත කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා රොබර්ට් නොක්ස් මහත්මයා කිව්වා වුණත් ඒක තවදුරටත් අපේ සමාජයට වළංගු කාරණාවක් නෙවෙයි කියලා මහ බැංකු වාර්තා දිහා බැලුවම පේනවා. මොකද අපේ සේවා අංශය කියන්නේ අපි රැකියා කරන ප්‍රමාණය ගත්තොත් 47%කට වැඩිය ප්‍රමාණයක් අපි සේවා කරන්නේ සේවා අංශයේ. ඊට පස්සේ 25% විතර තමයි කෘෂිකාර්මික අංශය සේවය කරන්නේ. මෙන්න බලන්න උපාධිධාරියෙක් ගැන පුවතක්. අක්කර කාලක කහවගාවෙන් ලක්ෂ 10ක අස්වැන්නක් ලබාගත් උපාධිධාරියා. උපාධියකට සුදුසු රස්සාවක් ඉල්ලලා උද්ඝෝෂණ කරන්න ගියේ නෑ. අජිත් ලාල් ශාන්ත උදේ සහ කොළොන්නේ ජේ නානායකාර වාර්තා කරන විදිහට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ දැනුම ලබාගෙන දැන් බලන්න ඩේටා කපාගෙන ඔය අනම්මනම් බලන්න කොච්චර කාලය ගත කරනවද කියලා. හැබැයි මේ ආදර්ශමත් උපාධිධාරියා අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ දැනුම ලබාගෙන අක්කර කාලක පිමකින් රුපියල් ලක්ෂ 10ක් වටිනා කහ අස්වැන්නක් ලබාගත් රටට ආදර්ශයක් සපයන උපාධිධාරී තරුණයෙක් මේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ. මේ තරුණයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා කියන්නේ මොකද මීට කලිනුත් මෙහෙම
සුපිරි වැඩ කරලා තියෙනවා වැඩෙක්. රජරට විශ්වවිද්‍යාලයෙන් 2018 වර්ෂයේදී තොරතුරු තාක්ෂණ උපාධිය හිමි කරගෙන කසල කළමනාකරණයේ ජංගම දුරකථන යෙදුම ඇඹිලිපිටිය නගර සභාවට මුලින්ම ලබා දීලා ඊට පස්සේ බස්නාහිර පළාත් සභාවට එම තාක්ෂණය දැන් ලබා දෙමින් සිටින අතරතුර කාලයේදී තමයි මේ කහවගා කිරීමට පෙළඹිලා තියෙන්නේ. මේ තරුණයා පිළිබඳව රටට වාර්තා කරනවා දිනකට පැය 2ක කාලයක් කහවගා වෙනුවෙන් වෙන් කරන මේ තරුණයා සුරේෂ් ලක්ෂ 10ක අස්වැන්නක් ලබා ගත්තා කියලා වාර්තා කර සිටිනවා. ඒ ආඩම්බරය දැනෙන පුවත අපිත් බොහොම ආඩම්බරයෙන් සහ සතුටින් වාර්තා කරනවා. දැන් අපි සූදානම් මේ ආඩම්බරකාර පුවතින් පස්සේ විරාමයක් ලබන්න. විරාමයෙන් පස්සේ තව පුවත් කිහිපයක් තියෙනවා. ඒ වගේම කාටුන් බලන්නත් තියෙනවා. මේ ඒ සඳහායි අවසරය. අපිට පුළුවන් මේ දැන් කාටූන් වලට යන්නත් ඕනේ. අපි මෙහෙම කරමුද? පුවත් කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ ජාතික පොත්පත් වාර්තා කරන පුවත් දිහා බැලුවම එකක්නේ අපි කිව්වේ අලිගැට පේර ඊට පස්සේ ආයෙ ගත්තම වට්ටක්ක පිටිකල්ලා පිටරට යවන්න හදනවා කියලා. ඊළඟට අද මව්බිම් පුවත්පත වාර්තා කරන තවත් කාරණාවක් තමයි මේ හලෝ පෙම්වතිය නිසා තමන්ගේ ඉන්න ඉඩමත් නැති කරගත්ත පෙම්වතෙක් පිළිබඳව. ඒ කියන්නේ දුරකථනයෙන් නෙමෙත්තම් මේ සමාජ මාධ්‍ය ඔස්සේ අඳුනගත්ත පෙම්වතිය නිසා හලෝ පෙම්වතියට සේසතම පුදා මුළු පවුලටම යන එනමන් නැති කරගත්ත තරුණයෙක් ගැන මව්බිම් පුවත්පත වාර්තා කරනවා. අද දැන් මෙහෙම පුවත් කීපයක් අපි උපුටා දැක්වුවානේ. ඒ කියන්නේ අර පිරමීඩ ක්‍රමයට ජංගම දුරකථන ගන්න ගිහිල්ලා නැතිවෙච්ච උදවිය පිළිබඳව ඊට පස්සේ ඊයේ වාර්තා කළා මේ හෝටල් කාමර ලබා ගන්න ගිහිල්ලා මෙහෙම විනාශයක් කරගත් උදවිය හලෝ පෙම්වතියට සේසතම් පුදා මුළු පවුලටම යනේනම නැති කරගත්ත තරුණය වෙන එකක් නෙවෙයි අවුරුදු 23යිලු වයස මේ පෙම්වතාගේ ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ. ඉස්සෙල්ලම මේ පෙම්වතිය වෙනුවෙන් ගෙදර තිබිච්ච කනකර ආභරණ එහෙමත් උගස් සියලා මුදල් ලබා දීලා තිනවා. අන්තිමට තමන් පදිංචිව ඉන්න ගෙදර ඔප්පුවත් උගස් සියලා ලක්ෂ 7 ආරාධකෝ දරන් දීලා තියෙනවා. අන්තිමට දැන් යන්නේ නමනුත් නැහැ කියලා දඹුල්ලේ කේ.කේ. ආර්යදාස වාර්තා කරනවා. මේවා කාටුන් වලට මාතෘකා වෙයිද නොවේද කියලා අපිට හෙට දවසේදී බලන්න පුළුවන්. ඊට පස්සේ අපි සූදානම් රංචගොඩ ළමයාට යන්න. රංචගොඩ ළමයා තමයි අපි අද කාටුන් වලින් තොරගන්න මුල්ම කාටුනය. විපක්ෂයේ නායකයින් 10කගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැති කරන්න යන ආරංචියක් ගැන ඇල්ලේ කිරිතුමා කියමින් යනෙනු ඇසෙයි. අපිත් ඒක වාර්තා කළානේ. ජිනීවා ගොහින් කළ පා වාදීම ගැන පාස්කුදා කළ ජීවිත හානි වැනි නොපනත් කම්බලට යහපාලන සමයේ ඒ දඬුවම් ලිහිල් වැඩිද්දෝ මන්දා. ප්‍රජා අයිතිය අහෝසි කිරීම පිළිබඳව කතා කරද්දී මේ කියපු ලයිස්සුව ජිනීවා ගොහින් කළ පාවාදීම පාස්කුදා කළ ජීවිත හානි නොපනත් කම්වලට යහපාලන සමයේ ඒ නිසා ඒ දඬුවම් ලිහිල් වැඩිද කියලා රංචගොඩ ළමයා අහන්නේ. එම්.ඩී. විරත්නගේ කාටුනේට යනවා මව්බිම පුවත්පත නිර්මාණය කරන්නේ. මව්බිම පුවත්පතේ තියෙන්නේ පාස්කු ප්‍රහාරයට වගකීතුවට දඬුවම් දිය යුතුයි කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. වගකීම බාරගත්ත නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයා මතක් කරලා දෙනවා. පාස්කු ප්‍රහාරයට වගකිය යුතු අයට දඬුවම් දෙන්න ඕනේ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ සතියේ කිව්වනේ. හැබැයි කලින් සතියේ කිව්වනේ වගකීම බාරගත්ත කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒකයි මේ මතක් කරලා දෙන්නේ. එම්.ඩීට හිතෙන්නේ එහෙමයි. ජනරාණි කාටුනේ තෝරගන්නවා අද පුවත්පතේ මේ අවුරුද්දේ නම් අර ජරාව එහෙම ගෙවල් හරිය ගේන්න එපා. ජනරාණි සමියට කියනවා. අරක්කුද? නෑ අනේ පොල් තෙල්. ඒ ජරාව ගෙවල් හරිය ගේන්න එපා. අරක්කු නෙවෙයි පොල් තෙල්. ඕකයි තත්ත්වය. දැන් එහෙම ගියාම සමහරු hina වෙන සද්දෙත් අපිට එනවා. අනුරාධ ඕකයි තත්ත්ව වාර්තා කරන දිවෙන පුවත්පතට දිනුවා කියා රූ රජිනට කිරුල පුදා උදුරාගත්ත හැටි දැක්කනේ රටම මෙදා මන්ත්‍රී ආසනයටත් කිසි කෙනෙකු නොදා ඒකයි රනිල් පසුවන්නේ පුටුව බදා. අනුරාධ මේ වෙන කතාවක් කියන්නේ. දිනුවා කියා රූ රැජිනට කිරුල පුදා උදුරාගත්ත හැටි දැක්කනේ රටම මෙදා මන්ත්‍රී ආසනයටත් කිසි කෙනෙකු නොදා ඒකයි රනිල් පසුවන්නේ පුටුව බදා. එක කිරුලක් වගේම එක පුටුවයිනේ තියෙන්නේ. දිනවෙන පුවත්පතේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත පොකට් කාටුනය
මට රකින්න කවුරුවත් නැහැ කියලා ප්‍රමිති ආයතනයේ සභාපති කියනවා බං. ඇත්තනේ සර්. අඩුම තරමේ ප්‍රමිතියවත් රැකගත්තේ නැහනේ. ඇත්තනේ සර්. අඩු තරමින් ප්‍රමිතියවත් රැකගන්න බැරි වුණානේ ප්‍රමිති ආයතනයේ සභාපතිතුමාට කියලා දිනමිනු පුවත්පතේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටූනය ඔන්න කියනවා. අද කාටූන් එක මේ අවුරුදු උත්සවයේ තරගයක්ද බලන්න අවන්ත ආටිකල මේ කාටූනය අඳින්නේ නීතියේ දෙවඟන ඇස් වසාගත්ත අසිපතක් අතින් ගත්ත අනෙක් අතින් තරාදිය අතේ තියාගත්ත නීතියේ දෙවඟන පැනලා යනවා. මොකද දේශපාලනඥයන් ඇස් වසාගෙන හැබැයි අර පාතාලයෝ ඇස් වසා ගන්නවා වගේ එතන තියෙනවා මර්ධනය. ඊට පස්සේ කිරුළ දාගෙන ඉන්නවා. මේ කිරුළ කාගාව තිබුණු කිරුළද මේ නීතියේ දෙවඟනගේ හිසේ තිබුණු කිරුළ තමයි බලෙන් දේශපාලනඥයන් තමන්ගේ හිසේ පළඳගෙන තියෙන්නේ කියලා. අපි ඊයේ දවසෙත් වාර්තා කළා හිටපු නීතිපති හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා මොහාන් පීරිස් මහත්මයාගේ දුරෙන් පහ කිරීම නීති විරෝධී කියන කාරණාවත් අහවුරුණා. එතකොට එහෙමනම් නීතිය වල් වැදුනේ කොතන සිටද කියන ප්‍රශ්නය මතුවෙනවා. අවන්ත ආටිකල ගේන මේ කතාව සමහරට අවන්ත හිතුවේ අදට වෙන්න පුළුවන්. හැබැයි කොතනින්ද මේක පටන් ගන්න කියලා හොඳ සංවාදයකට කාරණාවක්. දිනමිනු පත්පතේ අංජනගේ කාටූනේ පොල් සංවර්ධන අධිකාරියේ තරු පහ ලාංඡනයේ තියෙන ආයතන 7ක තෙල්වල විතරයිලු බං. අනිත් ඒ වගේ තරු පේන්නේ නෑ තවම වෙන්නේ නැති. සමාවෙන්න. අනිත් ඒ වගේ තරු පේන්නේ කෑවම වෙන්නේ නැති. අනිත් ඒ වගේ තරු පේන්නේ කෑවම වෙන්නේ නැති. ඒ කියන්නේ පොල් තෙල් වල තරු ලකුණ තියෙන නිෂ්පාදන තියෙන්නේ 5යිනේ. ආයතන 7යිනේ. එතකොට අනිත් ඒ වගේ තරු පේන්නේ කෑවම වෙන්නේ නැති කියලයි අංජන කියන්නේ. මේක මේ ඡායා පිටපතක් ගනිද්දී එහෙම අඩුපාඩු තියෙන්න පුළුවන්. දිවන පුවත්පතේ ෆේස්බුක් කාටුනේ නිර්මාණය කරන්නේ ජයන්ත වික්‍රමසිංහ ජයරත්න වික්‍රමසිංහ. ප්‍රමිතියක් නැති ආහාර රටට ගේන්න තවත් ආයතන තියෙනවලු. ඒවා ටික ටික හදාගන්න පුළුවන් කියලා ප්‍රමිති ආයතනයේ ලොකු නෝනා කෙනෙක් කියන්නේ. යකඩෝ පුහුල් හොරා කරින් දැනෙත්ද. තිස්ස හේවා විස්සගේ හිනා වැස්ස ලංකාදීප පුවත්පතෙන් තෝරගන්නේ. පිටවල පතන රැකගන්න සජබ ඉදිරියට එනවා. බලය තිබුණු කාලෙත් අපේ දේවල් ගැන ඔහොම හිතුවනම් ඔබතුමාලා තවමත් ආණ්ඩුවේ. තිස්ස හේවා විස්සගේ හිනා වැස්ස සජිත් ප්‍රේමදාස මහත්මයාත් බලයි කියලා විශ්වාස කරන්නේ. මෙන්න දාස හපුවලාන කියන විදියට පුලන්නෙක් ඉන්නවා. මොකද ඒකට මේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන වචන කිව්වොත් එච්චර සුදුසු නෑ වගේනේ. දාසගේ කාටූන් එක බලන්න මේ කවුද පුලන්න කියලා 100% පාත්‍රයේ තියාගෙන ඉන්න අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා. එහෙම 100% පාත්‍රයේ තියාගෙන පුලනකොට මෙන්න උවිඳු කඩාපාත් වෙලා අර 100% පාත්‍රයට දැන් ඊට පස්සේ තරු පේන්නේ කාටද? ඔන්න තරු පේන සමාගම් 7ක් තියෙනවා කිව්ව තරු තියෙන තව තරු පේන කෙනෙක් ඉන්නවා කියලයි දාස කියන්නේ. දාසගේ ඊළඟ කාටුන් එක ලංකාදීපයට අඳින සුවාරිස් රනිල් වික්‍රමසිංහ මහත්තයා අලියට ඇහැ තියන්න යනවා. හැබැයි අලියා නෙවෙයි ඉන්නේ. අලියා බලන්න අලියා ඇටකටු ගොඩක් බවට පත් වෙලා. මේ වතාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අලියා කියන ඓතිහාසික සත්‍යයට එහෙම නැත්නම් ඇටකටු ගොඩට තමයි මේ ඇහැ තියන්නේ කියලා කියනවා. සෙල්ලන්ලාම අපිට හම්බ වෙන මේ කෝලම් වල නාඩගම් වල එහෙම හමුණානේ සෙල්ලන්ලාම. මෙන්න බලන්න සෙල්ලන්ලාම කවුද මේ කියලා. බන්දුල ගුණවර්ධන මැතිතුමා හාල් කිලෝ 3ක් පවුලකට සති 2කට ප්‍රමාණවත් කියලා හසන්ත විජේනායක වාර්තා කරන්නේ. හසන්ත විජේනායක අද අඳින්නේ අරුණ පුවත්පතට. ඊට පස්සේ ක්‍රීඩා පුවතක් තියෙනවා. අපි ක්‍රීඩා පුවතක යුතුයකමක් අපි ඉෂ්ට කරනවානේ. ඒ තමයි මෙන්න අර 19 පහළ අන්තර් පළාත් ක්‍රීඩා තරඟ ක්‍රිකට් තරඟවලිය පැවැත්වෙනවා. ඒකෙදී හඳුනගන්න තරුණ යෞවන ක්‍රීඩකයන් පාසල් ක්‍රීඩකයන් පිළිබඳව මව්බිම පුවත්පත ඡායාරූප සහිතව පළ කරනවා. අපි දන්නවා ඉස්කෝලේ යන කාලේ පත්තරේ පින්තූරයක් යනවා කියලා කියන්නේ ක්‍රීඩා තරුවකට
අනාගතයේ දිනන්න බලාගෙන ඉන්න තරුවකට දිරියක්. ඒ නිසා ඒ මව්බිම් පුවත්පතේ යන ඡායාරූපය අපිත් පත්තරමේන්තුවේදී තෝරගත්තා. බලන්න මව්බිම ක්‍රීඩා පිටුවේ අද දවසේදී ඒ ක්‍රීඩා පුවත තෝරගන්න පුළුවන් වෙයි. අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරඟාවලියේ මහානාම ඉසිපතන සහ ශාන්ත පීතර සිව්වන ඡායත් ලබනවා. මෙන්න එහිදී අපට හමු වෙච්ච ක්‍රීඩා තරුවක්. මේ තරුවෙන් පස්සේ රටට අනාගතයක් අපි බලාපොරොත්තු වෙනවා. ඔව් අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන මේ ප්‍රධාන සිරස්තල වාර්තා කළාට පස්සේ හෙට දවසේ හමු වන බලාපොරොත්තුව ඇතුව අද දවසට නික්මෙන්න. අද ලෝක සෞඛ්‍ය දිනය. එනිසා ලෝක සෞඛ්‍ය වෙනුවෙන් අපාර කලින් කතා කළා වගේ තමන් ගැන විතරක් හිතුවොත් උත්තරය ඉල්නස්. WE අපි ගැන හිතුවොත් වෙල්නස්. අපි ගැන හිතමු. එතකොට අපිට නිරෝගී සුවයක් විඳින්න පුළුවන්. අපි ලබන නිරෝගී සුවය ඒක මට තමයි අවසානයේදී සතුට ගේන්නේ. අපි කියන්නේ මම කියන්නේ අපි හෙට මුණ ගැහෙමු. ඔබට නිරෝගීමත් දවසක්. ආයුබෝවන්.